සුබ දවසක් ඔක්කොටම මම කියවනේ මේ වීඩියෝ එක කොටස් තුනකට කඩලා දාන්න කියලා ඒකයි කලින් ඉදිරියට නැවත්තලා මම ආපහු ගත්තේ මෙතනට නැත්තම් ඔයාලා එක ෆ්ලෝ එකක් විදිහට යන්නේ මේක අපි දැන් ඊළඟ ගාන සාකච්ඡා කරමු මේ 2018 මේ ඔලේ ප්‍රශ්න පත්‍රය අපි දැන් සාකච්ඡා කරන්න යන්නේ මේ සෙෂන් එකෙන් ජ්‍යාමිතිය කොටස 9 වෙනි ගාන තමයි සාකච්ඡා කරන්න යන්නේ හරි ඒකේ තියෙනවා බලන්න 9 වෙනි ගාන 9 වෙනි ගානේ තියෙනවා අපිට මෙන්න මේ වගේ රූපේ දැක්වෙන ABCD සමාන්තරාශ්‍රී AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M වේ. AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M වෙනවලු. හරි රූපේ අනිවාර්යයෙන්ම ජ්‍යාමිතිය ගන්න වල හදනවන තෝරගන්න එකක් හරි හදන්න වෙනවා ප්‍රශ්න 12ම 10ම හදන දරුවෙට. ඒක හදනවා නම් අනිවාර්යයෙන්ම ඒ රූපේ පැහැදිලිව ඔයාලා උත්තර පත්‍රයේ පිටපත් කරගන්න. හරි එතකොට තමයි ජ්‍යාමිතිය ගන්නක් ලේසි වෙනවා උත්තර පත්‍රයේ ටිකක් හොඳට පැහැදිලිව රූපය අඳ ගන්න තරමට. හරි ඒ විදිහට අපිට පුළුවන් මේක මෙන්න මෙහෙම මෙතනට යා වෙලා තියෙනවා ඊට පස්සේ අපිට කියනවා මෙතන A B C D කියන සමාන්තර ආශ්‍රයයලු A B C D කියන සමාන්තර ආශ්‍රයයලු මෙතන තියෙනවා QMR කියලා QM මෙතන මේ විකරණය ඇඳලා තියෙනවා මේ පැත්තට මෙතන R right අපිට ඕන විදිහට දියතර මේක සමාන්තර ආශ්‍රයයලු සමාන්තර ආශ්‍රයයක් නම් ඔයාලා දැනගන්න ඕනේ සමාන්තර ආශ්‍රයයක් නම් දැනගන්න ඕනේ මොකද්ද සම්මුඛ පාද සමානයි වගේ මේවා සමාන්තරත් වෙනවා මම මේක මාක් කරන්නේ මොකද මේ කැලි දෙකකට කඩලා තියෙන හින්දා රූපේ උත්තර පත්‍රයේ පිටපත් කරගන්න AQ සහ BD ආකාර ABCD සමාන්තර ආශ්‍රයයක් වෙන බව පෙන්වන්න. එතකොට සාධනෙ නේ. ඒතර AQ හා BD ඒවා මතක තියාගන්න කඩේරි වලින් යා කරන්න ඕනේ. AQ හා BD ඔයාලා අලුතෙන් කරගන්න ඒවනේ. ඒවා කඩේරි වලින් යා කරන්න ඕනේ. right. ඊට පස්සේ අපිට කියන සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන්න ලේසිම ක්‍රමය මොකද්ද? සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන්න නම් සමාන්තර ආශ්‍රයයක් කියලා ඔප්පු කරන්න ලේසිම ක්‍රමය තමයි දරුවෝ එක් පාද යුගලයක් සමාන හා සමාන්තර බව පෙන්වීම. එක් පාද යුගලයක් සමාන හා සමාන්තර බව පෙන්වීම. නැත්නම් අපිට පුළුවන් විකර්ණ දෙක සමච්ඡේදනය වෙනවා. පාද යුගල් දෙකම සමාන්තරයි. පාද යුගල් දෙකම දිගින් සමානයි. අරක තමයි කෙටිම ක්‍රමය. හරි. එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ පාදෙම තමයි ළමයි මෙහෙට දික් කරලා දෙන්නේ. අමුතු පාදයක් නෙමෙයි ඒක. ඒක අමුතු පාදයක් නෙමෙයි තියෙන්නේ. මේ පාදෙම තමයි මෙහෙට දික් කරලා තියෙන්නේ මෙහෙම. හරි. මේ පාදෙම තමයි මෙහෙට දික් කරලා තියෙන්නේ. right. එහෙමනම් ඒ පාදෙ මෙහෙට දික් කරලා තියෙනවා නම් ඒ පාදෙ මෙහෙට දික් කරලා තියෙනවා නම් මේක මෙයාට සමාන්තරයි නම් මේකේ මේ සම්පූර්ණ කොටස මොකද වෙන්නේ? ඉතුරු කොටසට සමාන්තරයි. සම්පූර්ණ කොටස ඉතුරු කොටසට සමාන්තර. මේකත් මෙන්න මේ විදිහට සමාන්තර වෙනවා. මේකත් සමාන්තර වෙනවා. එහෙනම් ඒක සමාන්තරයි නම් මේ කෝණය x නම් මේ කෝණෙත් මොකද්ද? මේ සම්පූර්ණ කෝණෙත් x වෙනවා. ඒකාන්තර කෝණනේ z අකුරු හැටියට හැදෙන ඒවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් තව කෝණ දෙකක් මාක් කරන්න මේ ඉන්න ප්‍රතිමුඛ කෝණ y. තව අපිට මේකේ දත්තයක් දීලා තියෙනවා. මට ඒක වලට කියන්න බැරි වුණා. මේක කියනවා ABCD සමාන්තරාශ්‍රයේ AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M ලු. AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M ලු. එහෙනම් මේ පාද දෙක මොකද වෙන්නේ? මේ කොටසයි දිගින් සමානයි. එහෙනම් අපි දන්නවා දැක්ක ගමන් කෝණ දෙකකුයි අනුරූප පාදයකුයි සමාන වෙනවා නම් මොකද්ද? අපිට ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. රෝමිලක්කම් 1 අපිට පුළුවන් ගන්න QDR ත්‍රිකෝණය හා ARB ත්‍රිකෝණය AMB ත්‍රිකෝණය සැලකීම QDR නෙමෙයි දරුවෝ මෙතන QMD ත්‍රිකෝණය හා AMB ත්‍රිකෝණ සැලකීමෙන් ත්‍රිකෝණ අනිවාර්යෙන් අංග සමකරන ත්‍රිකෝණ දෙක ඔයාලා උඩින් ලියන්න ඕනේ. හරි. right. එතකොට පුළුවන් අපිට එහෙනම් ගන්න මේකේ ප්‍රතිමුඛ කෝණ දෙක සමානයි කවුද? QMR සමානයි AMB ට. QMD සමානයි කාටද? මම මෙතන කොට AMB ට. ඒක ප්‍රතිමුඛ කෝණ. හරි. ඊට පස්සේ අපිට තියෙනවා තව දත්තයක් AM සමානයි MD ට. ඕන දරුවෙට පුළුවන් එක දත්තය කියලාම ලියන්න නැත්නම් වඩා හොඳයි. AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M නිසා. AD පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය M නිසා අනිවාර්යෙන් හැම එකටම හේතුඵල අවරුත්තු වෙන රචනා ප්‍රශ්න පත්‍රයේ අනිත් කාරණාව මෙන්න මේක කවුද? QDM සමානයි කාටද? මෙන්න මෙතන MAB ට මොකද ඒකාන්තර කෝණ. හරි ඒකාන්තර කෝණ මොනවා නිසාද? DC සමාන්තරයි AB නිසා සෑදෙන ඒකාන්තර කෝණ. DC සමාන්තරයි AB නිසා සෑදෙන ඒකාන්තර කෝණ. හරි නිකන් ඒකාන්තර කෝණ කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඒකාන්තර කෝණ. හරි ඔය විදිහට අපිට පුළුවන් මේ අවශ්‍ය දත්ත ටික ත්‍රිකෝණය අංග සම කරන්න අවශ්‍ය දත්ත ටික සම්පූර්ණ කරගන්න.
විශේෂම ප්‍රධාන දේ පැහැදිලි රූප සටහන. හා දත්ත මාක් කිරීම. එහෙනම් අපිට පුළුවන් මේ කෝණ දෙකයි අනුරූප පාදයයි. කෝණ දෙකයි අනුරූප පාදයයි නම් අපි දන්නවා මේක කෝකෝපාවස්ථාවෙන් අංග සමයි. කෝකෝපාවස්ථාවෙන් අංග සමයි. එම නිසා QMD ත්‍රිකෝණය අංග සමය කියනකොට හරියට සී කල්පනාවෙන් ඉරිදුන ගහන්න AMB ත්‍රිකෝණයට මොකක්ද හේතුව? කෝකෝපාවස්ථාවෙන් අංග සමයි. කෝකෝපාවස්ථාවෙන් අංග සමයි. කෝකෝපාවස්ථාවෙන් අංග සමයි. හරි ඒ විදිහට පුළුවන්. එම නිසා මොකද වෙන්නේ? QD සමානයි AB ට. එම නිසා QD සමානයි AB ට අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද අංග සම ත්‍රිකෝණවල අනුරූප පාද. එහෙනම් මේ පාදෙ මෙයාට සමාන්තරත් වෙනවා. තවද QD සමාන්තරයි AB වේ. AB වේ. එම නිසා මොකද්ද වෙන්නේ? ABDQ සමාන්තරාශ්‍රයක් වේ. ABDQ සමාන්තරාශ්‍රයක් වේ. හේතුව ඇවිල්ලා ABDQ සමාන්තරාශ්‍රයක් වෙන එකට ඕනෑම චතුරස්‍රයක සම්මුඛ පාදයේ බලයක් සමාන හා සමාන්තර වේ නම් ඕනෑම චතුරස්‍රයක සම්මුඛ පාදයේ බලයක් සමාන හා සමාන්තර වේ නම් එය සමාන්තරාශ්‍රයක් වේ. එය සමාන්තරාශ්‍රයක් වේ. මේ විදිහට අපිට පැහැදිලිවම මේ ඉතා ලේසියෙන්ම මේ සමාන්තරාශ්‍ර සම්බන්ධ ප්‍රමේය වලින් මේ ගාන කොට දාගන්න පුළුවන්. හරි. ඔයාලට ප්‍රධාන කාරණාව සමහර දරුවන්ට මම දන්නවා ජ්‍යාමිතිය කොටස් අමාරුයි. ඉතින් ප්‍රශ්න 10ම හදන්න බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම එක ජ්‍යාමිතිය ගණක් හදන්න එනවා. එකයි අතරින්න වෙන්නේ. හදන කොටස් ලේසි ගන්න තෝරගන්න. ඔයාලට දැක්කම හිතෙයිනේ ඉතින් මේකට මොන වගේ ප්‍රමේයවලද දෙන්නේ කියලා. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මෙහෙම தත්ත්වයක් දීලා රෝම ඉලක්කම් දෙකේ අපිට කියනවා මෙන්න මෙහෙම අනුපාතයක දීලා පාද අතර MR බෙදීම RB සමානයි 2කින් 1යි නම් MR බෙදීම RB සමානයි 2කින් 1යි නම් අපිට කියනවා QR සමානයි 2යි RB බව වෙනවා. මම එක පොඩ උඩින් ලියන්නම්. QR සමානයි 2යි RB බව. මෙන්න මේක ඔප්පු කරන්නලු. බලන්න QR කියන්නේ කවුද කියලා? QR කියන්නේ මෙතන R හොඳේ මෙතන R. RB කියන්නේ මෙයා. ඔය තියෙන පාද තමයි ඔය තියෙන්නේ. MR බෙදීම RB භාගයයිලු. MR බෙදීම RB කියන එක භාගයයිලු. මම මේකෙන් MR කියන එක උක්ත කරන්නම්. MR කියන එක උක්ත කරොත් මොකද වෙන්නේ? මේක එහා පැත්තට යනවනේ. RB බෙදීම දෙකක් වෙනවා. අපිට දීලා තියෙන தත්ත්වෙන්නේ. RB බෙදීම දෙකක් වෙනවා. එහෙනම් අපි දන්නවා තව தත්ත්වයක් මෙතන. QR සමානයි මේ අපි දන්නවනේ RB කියලානේ තියෙන්නේ. QR කියන එක අපිට ලියන්න පුළුවන් කාටද? QM දන MR කියලානේ. QR කියන එක අපිට ලියන්න පුළුවන් QM කියන්නේ මෙතනනේ. QM දන MR කියලා. QM දන MR කියලා. හරි. පාද දෙකට කඩලා ලියන්න පුළුවන්. QM කියන්නේ කවුද? QM කියන්නේ ළමයි මේ බලන්න මේ. දැන් අපි ඔප්පු කරන්නේ කවුද? ABDQ සමාන්තරාශ්‍රයක් කියලා. ඒකේ මොකක් වෙනවද මේ? AD කියන්නේ එක විකර්ණයක්, QB කියන්නේ තව විකර්ණයක්. විකර්ණ දෙක හරියට කැපෙන තැන. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේ විකර්ණ දෙක හරියට මේ QM සමානයි MB ට. QM සමානයි MB ට. QM සමානයි MB වෙන්නේ සමාන්තරාශ්‍රයක විකර්ණ කියන එක සමච්ඡේදනය වෙන නිසා. තවද QM සමානයි MB හේතුව ලියන්න ඕන ඔයාලා. හේතුව ලියා ගන්න මට ඉඩ නැහැ. හේතුව ලියා ගන්න ABDQ සමාන්තරාශ්‍රය විකර්ණ කියන එක සමච්ඡේදනය වේ. ABDQ සමාන්තරාශ්‍රය විකර්ණ කියන එක සමච්ඡේදනය වේ. හරි. එහෙනම් අපිට ගන්න පුළුවන් මේ දෙන්න එක සමානයි නම් QM කියන එක කවුද? QM කියන එක කාට සමාන වෙන්නේ? QM කියන එක සමානයි මේ සම්පූර්ණයෙන් භාගය කියලා ලියන්න පුළුවන්. QB කියන එකෙන් භාගය කියලා ලියන්න පුළුවන්. අපිට එතනට වැඩක් නැහැ. මේක. හරි. එතකොට අපෙන් අහන්නේ දැන් උත්තරේ මොකද? QR ඉන්නවා අපේ උත්තරේ. MR කියන එක ලියන්න පුළුවන් RB වලින් QM එකට තමයි අපි හදාගන්න ඕනේ. QM එකට හදාගන්න නම් QM කියන්නේ කවුද? QM කියන්නේ MB කියන එකම තමයි. QM කියන්නේ MB කියන එකම තමයි. හරි. ඔයාලා මේක පැහැදිලිව මෙතන නිකන් ගන්න. මට දැන් ඉතුරු කොටස ලියන්න මෙතන ඉඩ නැහැ. පැහැදිලිව මෙතන නිකන් ගන්න. හරි. මම මේ පැත්තෙන් ගන්නම්. මතක තියාගන්න MR කියන එක RB බෙදීම 2යි. MR කියන එක RB බෙදීම 2යි. දැන් මම මෙතනට ඔක පොඩ්ඩකින් බලන්නම් ආදේශ කළා. මේ මෙතනට QR සමානයි QM ඒකට අපි බලමු මොනවද කරන්න පුළුවන් කියලා. MR කියන්නේ කවුද? RB බෙදීම 2යි කියන එක. RB බෙදීම 2යි කියන එක තමයි කියන්නේ. දැන් QR උත් ඉන්නවා RB උත් ඉන්නවා. මෙන්න මෙයාව තමයි ප්‍රශ්නේ. QM කියන එක තමයි ප්‍රශ්නේ. හරි. QM කියන එක තමයි ප්‍රශ්නේ. අපි දන්නවා QM සමානයි කාටද? MB ට.
qm සමානයි mb ට. මෙයා ලියනවා mb ධන rb බෙදීම 2යි කියලා. rb බෙදීම 2යි කියලා. හරි මම අතනට ආදේශ කරා. දෙකෙන් ගත්තේ. එහෙමනම් අපිට පුළුවන් ආපහු මොනවා කරන්නද? mb කියන එක දෙකට කඩලා ලියන්න. mb කියන එක දෙකට කළොත් mr ධන rb කියලා. mr ධන rb qr සමානයි mb කියන්නේ කවුද? mr ධන rb. mr ධන rb. හරි පරිස්සමෙන් සුළු කරන්න ඕනේ. ධන rb බෙදීම 2යි. rb බෙදීම 2යි. හරි mr කියන එක අපි දන්නවා මොකද්ද? ඒකත් rb බෙදීම 2යි කියලා. mr කියන එක අපි ඉස්සෙල්ලා වාගත්ත කවුද? rb බෙදීම 2යි. එතනට ආයි දාන්න ඉතින්. මෙතනත් ඉන්නවා rb. මෙතනත් ඉන්නවා rb බෙදීම 2යි. පොදු හරය 1යි. එතකොට කීයද? පොදු හරය 1යි කියලා ගත්තොත් එහෙම. මෙතන එනවා අපිට සුළු වුණාට පස්සේ rb බෙදීම 2යි rb බෙදීම 2යි සුළු වුණොත් එහෙම rb බෙදීම 2යි rb බෙදීම 2යි කියන්නේ rb දැන් මෙතන දෙකකින් වැඩි වෙන්නේ පේ. මෙතන දෙකකින් වැඩි වෙන්න ඕන. ඒතර කීයද? 2යි rb 3යි rb 4යි rb 4යි rb බෙදීම 2යි කියන්නේ 2යි rb. qr සමානයි 2යි rb. qr සමානයි 2යි rb කියලා අපිට උත්තරේ හම්බෙනවා. එකම දේ තමයි අර දීලා තියෙන தත්ත්වය අපි ඒ අදාළ තැන් වලට පැහැදිලිව ආදේශ කරගන්න ඕනේ. ලිය ගන්න. හරි. අපි යන් ඊට පස්සේ ගන්නට ඔයාලා ස්ටොප් කරලා ලියා ගන්න මේක. හරි. ඊට පස්සේ අපිට තියෙන්නේ 10 වෙනි ගාන සාකච්ඡා කරන්න. 10 වෙනි ගාන. 10 වෙනි ගාන. දහවෙනි ගාන දිහා බලන්න පොඩ්ඩක්. 10වෙනි ගානේ තියෙන්නේ ත්‍රිකෝණමිතිය ගැටලුව. 10වෙනි ගානේ තියෙන්නේ අපිට ත්‍රිකෝණමිතිය ගැටලුව. හරි. බලන්න ඉතින් සමතලා තිරස් පොළවක සිටුවා ඇති AB සිරස් කණුවක්ද එයට මීටර 30ක් දුරින් පිහිටි සීලක්ෂයක්ද රූපේ දැක්වේ. දැන් මම පොඩ්ඩක් රූපේ ඇඳගන්නම්. රූපේ වලට දීලා දෙන සමහර ගණන් වල රූපේ බලාපොරොත්තු වෙන්න එපා. මේකේ වලට දීලා තියෙනවා. හරි ගොඩක් වෙලාවට මේක පරිමාණ රූපත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ත්‍රිකෝණමිතික අනුපාතහ පරිමාණ රූප කියන කොටසෙන් තමයි අපිට ගොඩක් වෙලාවට ගාන එන්නේ. හරි. එතකොට මේක මෙහෙම තියෙනවා. අනිවාර්යෙන් මේ ගාන හදන්න බලාගෙන යන්න. මොකද හරිම ලේසි ගානක්. වල් ත්‍රිකෝණමිතික අනුපාත දන්නවනම් මේක වැඩේ කරගන්න පුළුවන්. හරි. ඒ විදිහට තියෙනවා. ඒක කොහොමද තියෙනවා? මෙන්න මේ විදිහටම තියෙනවා. හරි මේක කියනවා මම මාක් කරගන්නම් DC AB කියලා. මෙතන අංශක 90යි මෙතන අංශක 90යි. right. එහෙමනම් අපිට පුළුවන් මේකේ AB සිරස් කණුවද මීටර 30ක් දුරින් පිහිටි සීලක්ෂයක්ද? AB සිරස් කණුවද මෙතන කණුවේ ඉඳන් සීලක්ෂයට මීටර 30යි. මෙතන ඉඳන් මෙතන මීටර 30යිලු. ලක්ෂ්‍ය රූපේ දැක්කේ සීලක්ෂයේ සිට නිරීක්ෂණය කළ විට කණුව මුදුනේ B ආරෝහණ කෝණය අංශක 48කි. C වලින් දැන් බැලුවට පස්සේ කඳුන මුදුනේ ආරෝහණ කෝණය. කණුව මුදුනේ ආරෝහණ කෝණය. තමයි ආරෝහණ අවරෝහණ කෝණ අපි හැමතිස්සෙම මිනුම් කරන්න ලබන්නේ තිරස් මට්ටමකට සාපේක්ෂව. ඕනනම් ලියන්න ගන්න රතු පාට පෑනකින් ආරෝහණ හා අවරෝහණ කෝණ මිනුම් කරනු ලබන්නේ තිරස් මට්ටමකට සාපේක්ෂවය. අපි මේ හරියට තිරස් පොළවක ඉඳන් තමයි ඒක මයින්නේ. දැන් ආරෝහණ කියන එකේ තේරුම ඇවිල්ලා පල්ලෙහා ඉන්න තිරස් මට්ටමක ඉන්න පුද්ගලයා උඩ ලක්ෂ්‍ය දිහා බලනවා නම් ඒ ඇහැයි ඒ දෘෂ්ටි රේඛාවයි අතර මේ දෘෂ්ටි රේඛාවයි ඒ තිරස් මට්ටමයි අතර හැදෙන කෝණයට තමයි කියන්නේ ආරෝහණ. පල්ලෙහා ඉඳන් උඩ ඉඳන් පල්ලෙහා බලනකොට හැදෙන කෝණයට අපි තමයි කියන්නේ අවරෝහණ කියලා. දැන් මෙතන පල්ලෙහා ඉඳන් උඩ බලන්නේ B මුදුන දිහා. එතකොට B මුදුන දිහා බලනවා නම් මෙතන ඔයාලට පේන්න ඕනේ අංශක 48ට මාර්ක් වෙන්න ඕනේ. මේක මේ රේඛාව ඔස්සේ තමයි බලන්නේ දෘෂ්ටි රේඛාව. මේක තිරස් මට්ටම. එතකොට මේක අංශක 48යි. හරි. එහෙමනම් ඊට පස්සේ කියනවා A සිට C දිශාවටම වූ D ලක්ෂයේ සිට කියන්නේ මේ පැත්තටම පිහිටි දිශාවටම වූ D ලක්ෂයේ සිට B ගැට ගසා ඇති කම්බියක දිග B ට ගැට ගසා ඇති කම්බියක දිග මීටර 50කි. මේ මොකද කියන්නේ A සිට C දිශාවටම වූ D ලක්ෂයේ සිට B ට ගැට ගසා ඇති කම්බියක දිග B වලට කම්බියක් ගැට ගහලා තියෙනවා මේ පොළොවේ ඉඳන් මේ බිල්ඩින් එකට. මොකද ඒක මීටර 50යි. දැන් ඔයාලට තේරෙනවනේ මේ මොකද්ද මේ 50 කියලා කියන්නේ.
මෙයාලා මේ 50යි කියලා කියලා මේ වහින් වරු දීලා තියෙන මෙන්න මේ දිග. මෙන්න මේ දිග තමයි කම්බිය දිගයි කියලා දීලා තියෙන එක මීටර 50යි. right. එහෙනම් අපිට පුළුවන් මේක මෙහෙම දී ඇති රූපයේ උත්තර පත්‍රය පිටපත් කරගෙන ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. ඉහත තොරතුරු එහි ඇතුළත් කරන්න. හරි. එහෙමනම් අපිට පුළුවන් මේකේ මේක පැහැදිලිව රූපය ඇඳ ගන්න. පැහැදිලිව රූපය ඇඳ ගන්න. පැහැදිලිව රූප සටහන ඇඳ ගන්න. පැහැදිලි රූප සටහන ඇඳ ගන්න. දැන් ඊට පස්සේ බලමු අපි මේක යන D සිට නිරීක්ෂණය කළ විට B ආරෝහණ කෝණය අංශක 40ට වඩා විශාල වන බව පෙන්වන්න. D සිට නිරීක්ෂණය කළ විට B ආරෝහණ කෝණය කියන්නේ B ආරෝහණ කෝණය කියන්නේ මොකක්ද මාක් කරන්නේ තිරස් මට්ටම මේ දිහා බලනවා නම් ආරෝහණ කෝණය කියන්නේ මොකක්ද මෙන්න මෙතන කෝණේ මෙන්න මෙතන කෝණයට වඩා විශාලයි කියලා අංශක 40ට වඩා වැඩි කියලා වෙනවා. එහෙම නැති පෙන්වන්න එකම කරේ මොකද ජ්‍යාමිතිය කොටසක් අපිට දැන් ජ්‍යාමිතිය ක්‍රමවල සමහරකට සමහර ගණන් තියෙන පුළුවන්. මේකේ බෑ මේකේ දිගවලුයි කෝණ නේන අනිවාර්යයෙන්ම අපිට ත්‍රිකෝණමිතික අනුපාත වලට යන්න වෙයි. ත්‍රිකෝණමිතික අනුපාත වලට යන්න වෙයි. බලමුකෝ අපි. හරි. එහෙමනම් ඔයාලා දන්නවා මෙන්න මේ දිග හොයාගත්තා නම් AB දිග හොයාගත්තා නම් අපිට පුළුවන් DAB ත්‍රිකෝණයට මේ කෝණෙත් දන්නවා මේ දිගත් දන්නවා මේ දිගත් දන්නවා නම් මෙන්න මේක කෝණේ හොයාගන්න ත්‍රිකෝණමිතික අනුපාත වලින්. එහෙනම් මම මුලින්ම ගන්න CAB ත්‍රිකෝණයෙන් මුලින්ම ගන්න CAB ඍජුකෝණී ත්‍රිකෝණයෙන්. හරියට ඒක ගන්න ත්‍රිකෝණේ ලියන්න ඕනේ ඔයාලා. CAB ඍජුකෝණී ත්‍රිකෝණයෙන්. right. අපිට පුළුවන් මෙයා මෙතන කෝණේ දන්නවා සම්මුඛ පාදය දන්නේ නැහැ. AB කියන්නේ කෝණෙට ඉස්සරහින් ඉන්න එක්කෙනා. එයා සම්මුඛ පාදය දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා ඒකත් එක්ක ඉන්න මේ 90ට ඉස්සරහින් ඉන්නේ කවුද? කර්ණය. එහෙනම් මෙයා සම්මුඛයි මෙයා කර්ණය ඉදිරි පාදේ කවුද? බද්ධ පාදය. එහෙනම් සම්මුඛ පාදය දන්නේ නැහැ බද්ධ පාදය දන්නවා කෝණෙත් දන්නවා. එහෙනම් මොකද සම්මුඛ පාදය හා බද්ධ පාදය අතර සම්බන්ධය සම්මුඛ පාදය හා බද්ධ පාදය අතර සම්බන්ධය tan. එතකොට tan අංශක 48 සමානයි tan අංශක 48 සමානයි කවුද? AB බෙදීම 30. AB බෙදීම 30. එහෙනම් පුළුවන් AB කියන එක හොයාගන්න. ඒ නිසා AB සමානයි මේ 30 අනිත් පැත්තට වැඩි වෙනවා 30 ගුණ කිරීම tan 48 30 ගුණ කිරීම tan 48. දැන් මොකද tan 48 කොහෙන්ද බලන්නේ? tan 48 වල බලන්න ඕනේ ත්‍රිකෝණමිතිකාගේ වගුවෙන් ප්‍රකෘති ටැන්ජන වලින් තමයි බලන්න ඕනේ. දැන් මම සුළු කරනවා මේක ප්‍රකෘති ටැන්ජන වලින්. ප්‍රකෘති සයින් ලබ්ගණක සයින් ඒව නෙමෙයි ලබ්ගණක සයින් මොකටවත් පාවිච්චි කරන්නේ නැහැ ඔයාලා. ප්‍රකෘති සයින් බලනවා නම් ප්‍රකෘති සයින් cos බලන්නේ සයින් වගේ වගුවෙන් මේ පල්ලේ නම් උඩට ටැන්ජන බලන්නේ ප්‍රකෘති ටැන්ජන වලින්. එතකොට අපිට අහන්නේ tan 48 කලා නැහැ මෙතන. ඒතකොට 48 බිඳුව 48 බිඳුවයි කියන්නේ ඒක 1.11.06 1.11.06 AB සමානයි 30 වැඩි කිරීම 1.11.06 දැන් ඔක සුළු වෙන්න ඕනේ. මෙතන බිඳුවක් තියෙනවා කියන්නේ 10න් වැඩි වෙනවනේ. එතකොට 3න් ඉතුරු කෑල්ල වැඩි වෙන්න තියෙන්නේ. ඒක කීයද? 11.1.06. එතකොට කීයද? 3 වරක් 6 18යි 3 වරක් 0.01 1යි 3 වරක් 1 3යි 3 වරක් 11 33යි මීටර. 33යි මීටර කියලා එනවා AB දිග. එන්න මේ දිග AB දිග 33 මීටර කියලා එනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් එහෙමනම් ඊට පස්සේ අපිට පුළුවන් පැහැදිලි ලියගෙන ත්‍රිකෝණමිතික අනුපාතය හොයාගන්න විදිය ඔයාලා දැනගන්න ඕනේ පාදේ හොයාගෙන. ඊට පස්සේ අපිට පුළුවන් මේ ලොකු ත්‍රිකෝණෙට කියන්නේ DAB ඍජුකෝණී ත්‍රිකෝණයට පුළුවන් පාවිච්චි කරගන්න. මොකද මෙතන කෝණය අපි හොයාගන්න ඕනේ. ඒකට සම්මුඛ පාදේ තමයි දැන් හොයාගත්තේ මෙන්න මේක. හැබැයි තව පාදයක් දන්නවා. අංශක 90ට ඉස්සරහින් ඉන්න එක නම් කර්ණය. සම්මුඛ පාදේ දන්නේ නැහැ. කෝණේ දන්නවා. කර්ණය දන්නවා. හරි. එහෙනම් සම්මුඛ පාදය හා කර්ණය අතර සම්බන්ධය කියන්නේ sin අනුපාතය යොදා ගන්න වෙනවා. sin අංශක මම ගන්නම් මෙතන BDA කියලා. sin BDA සමානයි සම්මුඛ පාදය ඇවිල්ලා AB බෙදීම කීයද? මෙන්න මේ කර්ණය අංශක 90 ඉස්සරහින් තියෙන එක නම් 50. ඒක ඇවිල්ලා 50. ඒ විදිහට පුළුවන් අපිට ඒක යොදා ගන්න. right. ඒ විදිහට පුළුවන් අපිට ඒක යොදා ගන්න. හරි. පැහැදිලිව ලියා ගන්න මේක. හරි. එහෙම පුළුවන්. ඊට පස්සේ අපි සුළු කරමු මේක 33.318. එහෙනම් sin BDA සමානයි AB කියන්නේ 33.318 බෙදීම 50.
බෙදීම 50. හරි එහෙනම් මම මේ රූපෙම කරන්නම් දැන් මෙතන අපිට සුළු කරගන්න වෙනවා මේක 50න් සුළු කරගන්න වෙනවා හරි මේක 50න් සුළු කරගන්න වෙනවා මේක 50න් සුළු කරගන්න මම දැන් සුළු කළ උත්තරේ කියන්නම් ඔයාලට එහෙම සුළු කරන්න අපහසුයි නම් මේක අනිවාර්යයෙන්ම ලග්ගණක අගයෝගව පාවිච්චි කරන්න වෙනවා ලග්ගණක පොත පාවිච්චි කරන්න වෙනවා දැන් මේක වෙලාව යන හින්දා මම මේ සුළු කරලා ඔයාලට කියන්නම් වෙලාව යන හින්දා සුළු කරලා කියන්නම් අපිට තියෙන්නේ 33.318 බෙදීම අංශක 50 මේ 50 කියලා එතකොට එන 0.66 මෙන්න මේ උත්තරයක් කියන්නේ sin BDA සමානයි sin BDA සමානයි අපිට එනවා 0.6636 දැන් අපි දන්නවා ලග්ගණක පොතේ තියෙන ඉලක්කම් කීයකට 4කට එහෙනම් මේ ඉලක්කම් මේ පැත්තට වටයල ගන්න පුළුවන් දැන් ඉලක්කම අයින් කරලා ගත්තත් කමන්නේ බොහෝ දුරට හොඳයි වටය යන එක එතෙන්ට ඒතර කීයද වටයුව මෙතන 5ට වඩා වැඩි නේ මේ පැත්තට එකක් එකතු වෙනවා කීයද 6යි 4 66 දැන් අපිට ඕනේ BDA හොයන්න BDA කෝණය කියලා හොයන්න එක අපිට 40ට වඩා අඩුයි කියලා පෙන්නන්න ඕනේ හරි එහෙමනම් එම නිසා BDA අගය සමානයි අපි දැන් හොයන්නේ මොකද්ද ප්‍රකෘති සයින වගුවෙන් 66යි 64 තියෙන්නේ කොතනද කියලා මම දැන් කියන්නම් උත්තරේ 66යි 64 තියෙන්නේ කොතනද කියලා හොයන්න ඕනේ ප්‍රකෘති සයින වලින් 66යි 64 යුවට පස්සේ ඔයාලට AV මෙන්න මේ වගේ තැනක් AV 66යි 64 යුවට පස්සේ ඔයාලට එන්නේ මෙතන තියෙනවා 66යි 48 තියෙනවා ඒක 66යි 64 නේ 66යි 64 40ට වඩා විශාල වෙන බව පෙන්වන්න කියලා තියෙන්නේ ප්‍රශ්නේ වැරදිමක් කියලා තියෙනවා ඉස්සෙල්ලා හරි එතකොට 66 48 තියෙනවා අංශක 41යි කලා 40 අංශක 41යි කලා 40 තියෙනවා අංශක 41යි කලා 40 තියෙනවා අපිට දැන් 66 64න් 66 46 දැන් 66 64ට කීයද 66යි 64 මොකද කරන්න ඕනේ එහෙනම් 66යි 48 කඩු කරන්න ඕනේ 66යි 48 කඩු කරන්න කීයද 14න් 8ක් 6යි මෙතන 5න් 4ක් 1යි බිඳුවයි කීයද බිඳු 2යි 16 මේක හොයන්නේ අපි මධ්‍යනාන්තර තීරුවෙන් ඒක හොයන්නේ අපි මධ්‍යනාන්තර තීරුවෙන් 16ක් නෑ 15යි 17යි තියෙන්නේ 17 ගත්තත් කමක් නැහැ සූළු වෙනසක් වෙන්නේ 15 ගත්තත් කමක් නැහැ මම අඩු එක ගන්නම් අඩු එක ගන්නේ කෝකටත් එකට ගුණයිනේ අඩු එක ගන්නම් ඒක තියෙන්නේ 15 තියෙන්නේ 7 කලා 7 තියෙන්නේ එහෙනම් තව මෙතන කලා 7ක් එකතු වෙනවා එතකොට කීයද අංශක 41යි කලා 47යි අංශක 41යි කලා 47යි කියලා අපිට උත්තරේ සුළු කරගන්න පුළුවන් මේ සුළු කරපු ටික උත්තරේ සුළු කරගන්න ඕනේ එම නිසා Dහි ආරෝහණ කෝණය අපි කියුවේ Dහි ආරෝහණ කෝණය විශාලයි අංශක 40 වේ විශාලයි අංශක 40 වේ අපි ඒක තමයි ගණන් හදලා පෙන්නුවේ විශාලයි අංශක 40 වේ පැහැදිලි ලියා ගන්න විශාලයි අංශක 40 වේ හරි ත්‍රිකෝණමිතික මේ දාගන්න හරියට දැනගන්න ඕනේ. ඒ සූත්‍ර දාගන්න හරියට දැනගන්න ඕනේ. sin කියන්නේ මොකද්ද? tan කියන්නේ මොකද්ද? cos කියන්නේ මොකද්ද? හරි ඊට පස්සේ අපි යනවා කුලක ගානට. කුලක ගාන 11 වෙනි ගාන කුලක ගැටලුව. කුලක ගැටලුව කුලක ගැටලුවේ තියෙන්නේ 11 ටිකක් ලොකු විස්තරයක් දීලා තියෙනවා රූප සටහන සමග එක්තරා පාසලක උසස් පෙළ පන්තිවල ආර්ථික විද්‍යාව ව්‍යාපාර සංඛ්‍යානය ගිණුම්කරණ යන විෂයන් හදාරන ශීර්ෂ සංඛ්‍යා පිළිබඳ තොරතුරු නිරූපණය සඳහා ඇති අසම්පූර්ණ වෙන රූප සටහනක් මෙහි දැක්වේ. මෙම පාසලේ ව්‍යාපාර සංඛ්‍යානය හදාරන සෑම ශිෂ්‍යයෙක්ම ආර්ථික විද්‍යාව හදාරයි. එහෙනම් ඔයාලා දැනගන්න ඕනේ ඒක දැක්ක ගමන් මොකද්ද උපකොටක අවස්ථාවක් තියෙන්නේ. එක කොටසක් අනිත් කොටස ඇතුලේ සම්පූර්ණයෙන්ම ඉන්නවා. හරි. ඒක මේ රූපේ දීලම තියෙනවා නම් දුන්නේ නැත්නම් ඉතින් අඳගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. අපිට එහෙම බලන් යන්න බෑ රූපේ දෙීමද කියලා. හරි අඳගන්න පුළුවන් වෙන්න ඕනේ ඒක. හරි. මෙතන සාරවත්‍ර කුලකේ ඉන්නවා. හරි. එතකොට මේක කියනවා අපිට මේ දත්ත වගේක් ශිෂ්‍ය මේක කියනවා මෙන්න මෙතන ගිණුම්කරණය කියලා දීලා තියෙනවා අපිට. ඊටු ටික වෙනම් නම් කරන්නලු.
ඉතුරු ටික නම් කරනවා. රෝම ඉලක්කම් එකේ ඉතුරු ටික නම් කරන්නලු. ඉතුරු ටික නම් කරන්න මොකද්ද මේක කියන ව්‍යාපාර සංඛ්‍යානේ හදාරන ඔක්කොම ආර්ථික විද්‍යාව හදාරන. ඒ කියන්නේ ව්‍යාපාර සංඛ්‍යාව හදාරන ළමයි ඔක්කොම ටික මොකක් ඇතුළේ ඉන්න ඕනේද? ආර්ථික විද්‍යාව රෝම ඇතුළේ ඉන්න ඕනේ. එහෙනම් මේ එළියෙන් ඉන්න ලොකු රෝම තමයි ආර්ථික විද්‍යාව. එළියෙන් ඉන්න ලොකු රෝම තමයි ආර්ථික විද්‍යාව. මෙතන වැරදුනොත් ගානම් වර්ධිනවා ආර්ථික විද්‍යාව. මේ ඇතුළේ ඉන්න පොඩි රෝම තමයි මොකද්ද? ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය ඇවිල්ලා ඒ ඇතුළේ ඉන්න පොඩි රෝම. දැන් අපිට දත්ත ටික දාගෙන යන්න තියෙන්නේ. හරි. අපිට කියනවා මේ පොයින්ට් විදිහට කියලා ශිෂ්‍යයෝ 45 දෙනෙක් ගිණුම් කරණය හදාරති. ශිෂ්‍යයෝ 45 පමණක් කියලා නෑනේ. එතකොට මේ ධාරි උඩින් දාන්න ඕනේ. 45 ගිණුම් කරණය හදාරති. ශිෂ්‍යයෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරති. ශිෂ්‍යයෝ 30 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය හදාරති. එතකොට ව්‍යාපාර සංඛ්‍යානය එතන මෙතන ඇතුලෙන් දාන්න පුළුවන්, එළියෙන් දාන්නත් පුළුවන්. මම එළියෙන් දාන්නම් දැනට. එළියෙන් දාන්න මොකද මේ කැඩලා තියෙන හින්දා දෙකකට. ඊට පස්සේ කියනවා අපිට ශිෂ්‍යයෝ 18 දෙනෙක් මෙම විෂයන් තුන අතුරෙන් ආර්ථික විද්‍යාව පමණක් හදාරති. ආර්ථික විද්‍යාව පමණක් කියන්නේ කවුද? මෙන්න මේ වටේ බෝඩර් එක. වටේ බෝඩ් මේක නෑ. ඒක ඇවිල්ලා මේව විෂයනුත් යනවනේ. මේ ටික මේ ඇතුලේ ඉන්නවා කී දෙනෙක්ද? 18 දෙනෙක්. ඇතුලේ ඉන්නවා 18 දෙනෙක්. දැන් දරුවෙට පුළුවන් ද මෙතන 30යි මෙතන 18යි 48යි කියලා දන්න බෑ. මේ 18 කියන්නේ මේ ටික විතරයි. මේ ටික අපි දන්නේ නෑනේ කීයද කියලා. හරි. අපිට කියනවා මෙම විෂයන් තුන අතුරෙන් දෙකක් පමණක් හදාරන ශිෂ්‍යයන් නිරූපණය කරන ප්‍රදේශය අඳුරු කරන්න. විෂයන් දෙකක් පමණක්. දෙකක් පමණක් කිව්වම කවුද? මේ මෙතන ඉන්නේ. මේ ඇතුලේ කට්ටිය කවුද? ව්‍යාපාර සංඛ්‍යානේ ආර්ථික විද්‍යාවයි. මෙන්න මේ ටික එනවා. ආපහු මෙන්න මේ ටික. මෙන්න මේ ධාරි. මේ ටික බෑ මේක ගිණුම් කරන්නේ පාන. මේක විෂයන් තුනම. ඒක ඔය දෙක පාට වෙලා තියෙන්න ඕනේ. ඔය දෙක පාට වෙලා තියෙන්න ඕනේ. හරි. ඊට පස්සේ අපිට කියනවා මෙම ශිෂ්‍යයෝ 55 දෙනෙක් ව්‍යාපාර සංඛ්‍යානය සහ ගිණුම් කරන යන විෂයන් දෙකෙන් අඩුතරමින් එක් විෂයක්වත් හදාරති. මෙම විෂයන් තුනම හදාරන සිසුන් ගන්න සොයන්න. ළමයි 55 දෙනෙක් ඉන්නවලු ව්‍යාපාර සංඛ්‍යානය හා ගිණුම් කරන යන විෂයන් දෙකෙන් අඩුම තරමේ එකක්වත් කරනවා. දෙකම නොකරන කට්ටිය කවුරුත් නැහැ. එක ළමයෙක් ගත්තොත් අඩුම තරමේ එකක් හරි කරනවා. ඒතර ඔයාලට තේරෙන්න ඕනේ අඩුම තරමේ එකක් හරි කරනවා කියන එකේ තේරුම අඩුම තරමේ එකක් හරි කරනවා කියන එකේ තේරුම ඇවිල්ලා දෙකම කරාට ප්‍රශ්නයක් නැහැ. ළමයෙක් ඉන්න පුළුවන් දෙකම කරන. ඒක කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද ව්‍යාපාරයේ සංඛ්‍යානය හදන ළමයි අනිවාර්යයෙන්ම ආර්ථික විද්‍යාවත් හදන්න. එතරම් විෂයන් දෙකක් තියෙනවානේ. හරි. එතකොට එක ළමයෙක් ඉන්න පුළුවන් ගිණුම් කරන්නේ විතරයි. තව ළමයෙක් ඉන්න පුළුවන් ව්‍යාපාර සංඛ්‍යානය විතරයි. ව්‍යාපාර සංඛ්‍යානය විතරක් කොට බෑ. යාට අනිවාර්යයෙන්ම ආර්ථික විද්‍යාවත් හදාගන්න ඕනේ. තව ළමයෙක් ඉන්න පුළුවන් ගිණුම් කරන්නේ හා ආර්ථික විද්‍යාව දෙකම හදාගන්න කට්ටිය. එතකොට ගිණුම් කරන්නේ හා ආර්ථික විද්‍යාවනේ ගිණුම් කරන්නේ හා ව්‍යාපාර සංඛ්‍යානය. අනිවාර්යයෙන්ම මෙයා විෂයන් තුනම හදාගන්නවා. එතකොට ඔය ඒ 55 දෙනා ඇතුලේ ඔක්කොම ටික ඉන්නවා. මේ 45 දෙනා කවුද? මේ 45 දෙනා ඒකෙන් කොටසක් ගිණුම් කරන්නේ විතරයි. මේ රතු පාට කොටස කවුද? ඒ 45යි තියෙන්නේ. ඒක ඇවිල්ලා ආර්ථික විද්‍යාව හා ගිණුම් කරන්නේ විතරයි. මේ තුන් දෙනාම ඉන්න කට්ටිය. ඒ 45. දැන් මේ 55 දෙනා ඇතුලේ ඔය ಜಾති තුනම ඉන්නවනේ. මේ 55 දෙනා ඇතුලේ ඔය ಜಾති තුනම ඉන්නවා. එහෙනම් මේ 55න් මේ 45 අඩු කරාට පස්සේ ඉන්නේ මොන කොටසද? 55න් මේ සම්පූර්ණ 45 අඩු කරාට පස්සේ මේ 18 තියනවා. මේ 55 45 කියන්නේ මේක. එහෙනම් මෙන්න මෙතන කොටස එනවා අපිට කීයයි කියලාද? 55න් 45 අඩු කරාට පස්සේ එනවා. 55න් 45 අඩු කරාට පස්සේ එනවා කීයයි කියලාද? එතන 10යි කියලා එනවා. එන්න මේ ටික. සම්පූර්ණ ටික 30යි මේක 10යි. එම නිසා යටින් ලියන්න ඕනේ. විෂයන් තුනම හදාරන සිසුන් ගණන 20යි. සිසුන් ගණන 20ක් වෙනවා. විෂයන් තුනම හදාරන සිසුන් ගණන 20. 45 කියන්නේ කැටගරි තුනෙම ඉන්නවා. 55ත් ඒ කැටගරි තුනෙම ඉන්නවා. එහෙනම් ඉතුරු වෙන ඒ කෑල්ල තමයි හොයාගන්න ඕනේ 55න් 45 අඩු කරලා. ඒක 10යි. සම්පූර්ණ රෝම 30යි නම් ඉතුරු කෑල්ල 20යි. ඒ විදිහට පුළුවන් අපිට ඒක ගොඩ දාගන්න. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 යනවා. මෙම විෂයන් තුන අතරින් ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව ගිණුම්කරණයට හැර ව්‍යාපාර සංඛ්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් දෙගුණයක් වේ. මෙම විෂයන් තුන අතරින් ගිණුම්කරණය පමණක් හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව. ගිණුම්කරණය පමණක් කියන්නේ මොකද්ද? මෙන්න මේ අඬ කොටස. මෙන්න මේ ළමයි මෙන්න මොන ළමයි වගේ දෙගුණයක් කියලා කියනවද? ගිණුම්කරණය හැර ව්‍යාපාර සංඛ්‍යානය. ව්‍යාපාර සංඛ්‍යානය කරන හැබැයි ගිණුම්කරණය රවුම නෑ. ඒ කියන්නේ කවුද? මේ 10 දෙනා වගේ දෙගුණයලු. එතන මෙතන කීයද? එතන 20යි. එතන ළමයි 20ක් ඉන්නවා. හරි. මෙන් දෙගුණයක් නම් ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව සොයන්න. ආර්ථික විද්‍යාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව කියලා කියන්නේ මෙන්න මේ සම්පූර්ණ රවුමෙන් කීයක් එනවද කියලා පෙන්වන්න කියලා අපිට කියන්නේ. සම්පූර්ණ රවුමෙන් කීයක් එනවද කියලා පෙන්වන්න. මෙතන සම්පූර්ණ රවුම 45යි මේක 20යි මේක 20යි නම් මේ මැද කොටස කීයක් එනවද? එතන 5යි කියලා එනවා. මේ සම්පූර්ණ රවුම 45යි මේ අඩහද 20යි මේ කොටස 20යි නම් මේ ඉතුරු කොටස 5යි. අපෙන් අහන්නේ මේ මුළු රවුම කීයද කියලා. ආර්ථික විද්‍යාව හදාරන මුළු රවුම. මෙතන 5යි මෙතන 18යි. මේ රතු පාට කැල්ල 5යි මේ වටේ බෝඩර් එක 18යි. ඔක්කොම කීයද? 23යි. 23යි මේ ඇතුලේ 30යි
23යි 30යි කීයද 53යි කියලා එනවා. එම නිසා ආර්ථික රෝම ඉලක්කම් 4 ආර්ථික විද්‍යාව හදාරන සිසුන් සංඛ්‍යාව ආර්ථික විද්‍යාව සිසුන් සංඛ්‍යාව වෙනවා කීයද මෙතන 33යි 30යි එතන 23යි 23යි කියන්නේ මොකද්ද මෙතන එනවා 30යි මෙතන 5යි 18යි 5යි 18යි 5යි 18යි 5යි ඒතර කීයද 53යි 53යි කියලා එනවා අපිට 53යි කියලා උත්තරේ එනවා ආර්ථික විද්‍යාව හතරන ඔක්කොම 45යි මෙතන 20යි මෙතන 20යි නම් මේ මැද කොටස 5යි අපෙන් ගන්න මේ මුළු රෝම එක ගන්න. ඇතුලේ කොහොමද 30ක් ඉන්නවනේ 30යි මෙතන 5යි 35යි 35යි 18යි 53යි මෙතන ගියද 53යි කියලා අපිට අවසාන උත්තරේ විදිහට මාක් කරන්න පුළුවන් 53යි කියලා අවසාන උත්තරේ විදිහට මාක් කරගන්න පුළුවන්. හරි ලේසි ළමයි මේ ගාන ගොඩාක් ලේසි. හරියට හොඳට ඔයාලා කියව ගන්න තමයි ඕනේ වෙලේ වෙලාව. හරි කියව ගන්න තමයි ඕනේ. හරි පැහැදිලිව ලියා ගන්න. දැන් අපිට අන්තිම ගාන සාකච්ඡා කරන්න තියෙන්නේ මම ඒකේ මේ වීඩියෝ එකත් මෙහෙමම දාන්නම්. ඒක වෙනම ඉන්ට්‍රොඩක්ෂන් එකක් නැහැ. මේකෙන් පස්සේ ඔයාලා ඒක බලන්න. ඒක සුළු වෙලාවක් තියෙන්නේ ඊ වගේම තමයි. හරි. අපි යන් ඊට පස්සේ අන්තිම ගාන 12 වෙනි ගාන. ඒ කියන්නේ 2018 පේපර් එකේ අවසානය. අවසාන ප්‍රශ්නේ තමයි සාකච්ඡා කරන්න යන්නේ. මම හිතනවා දැන් මෙච්චර දවස් කරපු ඒවා බලලා හොඳට පැහැදිලි කරගන්න ඇති කියලා බලලා නැත්නම් බලන්න. විභාගයේ සුළු කාලයක් තියෙනවා. හරි. අපි යන් 12 වෙනි ගානට ඒක හොඳ ජ්‍යාමිතිය ගානක්. 12 වෙනි ගාන ඒක ස්පර්ශයක වෘත්ත චතුරස්‍ර සම්බන්ධ ප්‍රමේය. ගොඩක් වෙලාට එන්නේ එහෙම එකක් කියනවා ත්‍රිකෝණ හා සමාන්තරාශ්‍ර අනිත් එක වෘත්ත සම්බන්ධ ප්‍රමේයව. හරි. එතකොට ඔයාට ලේසි ජ්‍යාමිතිය ගාන තෝරගන්න. හරි. සමහර ළමයින්ට පුළුවන් ජ්‍යාමිතිය ගාන දෙකම හදලා මොකක් හරි වෙන එකක් අතහැරෙන එක තම තමන්ගේ පුරුදු පුහුණු වෙලා ඉන්න විදිය තමයි. හරි. ඔයා ප්‍රැක්ටිස් වෙලා ඉන්න විදිය තමයි ඒක වෙනස් වෙන්නේ. හරි. ඔය විදියට තියෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මෙතන මෙහෙම දීලා මේ විදියට දීලා මෙතන O ඔතන O හරි කොහොමද තියෙනවා ඔය විදිහට තියෙනවා මෙතන ස්පර්ශකයක් අපිට ඇඳලා දීලා තියෙනවා මෙන්න මේ විදිහට පුළුවන් තරම් රූපේ පිටපත් කරගන්න බලන්න पेपर के मार्क करांगे तो का मन है हर ए वाई पी ओ पी मतलब बी सी डी सी टी मतलब बाद में टिकला देने ई इतनी राइट අපිට කියන මෙන්න මේ වගේ කරන හැමදාම දෙන්නේ මේකම જાති කරන මේ බලන්න මේ කියන දීයති රූපේ O කේන්ද්‍රීය වූ වෘත්තයට AD ඇඳි ස්පර්ශකයේ XAY වේ මෙන්න මේක ඊට පස්සේ කියන AB ජාය XAO සමච්ඡේදනය කරයි AB ජාය XAO සමච්ඡේදනය කරයි AB ජාය කියන්නේ කවුද මෙන්න මෙයා XAO කියන්නේ කවුද XAO මෙන්න මෙතන කොනේ ඔයාලා දන්නා මේක මෙතන විස්කම්බය නම් මේක මේකේ අපි බලමු ඉස්පස්සේ කියලා AD විස්කම්බය ඊටෙක් දික් කරේ තාම AD විස්කම්බය එතන මේක කේන්ද්‍රය එහෙනම් මේ මොකද්ද OA කියන්නේ අරය ස්පර්ශ ලක්ෂයේදී වෘත්තයේදී අරය මොකක් වෙනවද හරියට මෙතන අංශක 90යි ඔය කෝණේ තමයි සමච්ඡේදනය කරනවා කියන්නේ AB ජායන්. එහෙනම් මේ කෝණේ කීයක් වෙනවද? ඒ කෝණේ වල මාක් කරගන්න. ඉතින් දෙක ගමන් 45යි. මේ කෝණේ කීයක් වෙනවද? ඒකත් 45යි. ඒකත් 45යි. හරි. ඒ විදිහට එනවා. C ලක්ෂයේ වෘත්තය මත B සහ D ලක්ෂය අතර පිහිටයි. විස්කම්බේ ඊටෙක් දික් කර ඇති අතර C ලක්ෂයේ වෘත්තය මත B සහ D ලක්ෂය අතර පිහිටයි. මේ දෙක අතර මැදනේ. තවද AC සහ OB ही छेदन लक्ष्य P වේ. දැන් P වලදී කැපෙනවලු. හරි. එහෙනම් අපි ගන්නවා ACB අංශක 45ක් බව හේතු සහිතව පෙන්වන්න. ACB අංශක 45ක් බව හේතු සහිතව පෙන්වන්න. ACB කියන්නේ මොකද්ද? ACB කියන්නේ මෙන්න මෙයා ACB මෙන්න මෙතන කෝණේ. මෙන්න මෙතන කෝණේ අංශක 45ක් බව. ඉස්සෙල්ලා මේක කියාගෙන ඉන්න ඕනේ. මේක කියන්නේ ඉන්නේ කොහොමද? ඒක කියාගන්න වෙන්නේ රෝම ඉලක්කම් 1 අපි දන්නවා කවුද? XAO අංශක 90යි. XAO අංශක 90යි. හේතු ලියා ගන්න ඔයාලා හේතු ලියන්න නම් මට දැන් මෙතන අපහැදිලි වෙලිවොත් හේතු ලියා ගන්න. කිසියම් වෘත්තයකට ස්පර්ශ ලක්ෂයේදී වෘත්තයට ඇදී අරය ස්පර්ශ ලක්ෂයේදී
වෘතයට ඇති අරය ස්පර්ශකයට ලම්බ වේ. ස්පර්ශ ලක්ෂයේදී වෘතයට ඇති අරයට මේ ස්පර්ශකයේ ලම්බ වේ. ඒ නිසා අංශක 90යි. හරි. එහෙනම් අපිට පුළුවන් ගන්න. එහෙමනම් අපිට පුළුවන් ගන්න කොහොමද ඒක ගන්නෙ? XAB කියන එක නිසා XAB අංශක 45යි. XAB අංශක 45. හේතුව ලියන්න ඕනේ. හේතුව ඇවිල්ලා AB මගින් XAO සමච්ඡේදනය වෙන නිසා. AB මගින් XAO සමච්ඡේදනය වෙන නිසා හේතු ලියන්න දැන් මට ලියන්න නැති හින්දා මේ කටින් කියන්නේ. AB මගින් XAO සමච්ඡේදනය වෙන නිසා. right. ඊට පස්සේ පුළුවන් ඔයාලා දන්නා ක්‍රමයක් තියෙනවා. කිසියම් වෘතයට ස්පර්ශකයක් ඇඳ ඇති විට ස්පර්ශ ලක්ෂයේදී වෘතයට ඇඳි ජාය. කිසියම් වෘතයට ස්පර්ශකයක් ඇඳ ඇති විට ස්පර්ශ ලක්ෂයේදී වෘතයට ඇඳි ජාය. කියන්නේ මේ AB AC වගේ ඒවා. ස්පර්ශ ලක්ෂයේදී වෘතයට ඇඳි ජාය. මේක දිහා බලාගන්න දැන්. ස්පර්ශ ලක්ෂයේදී වෘතයට ඇඳි ජාය. ස්පර්ශ ලක්ෂයේදී වෘතයට ඇඳි ජාය. එම ජාය හා ස්පර්ශකයේ අතර සාධන කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. එම ජාය හා ස්පර්ශකයේ අතර හදන කෝණය කියන්නේ මෙන්න මේකනේ. එම ජාය හා ස්පර්ශකයේ අතර හදන කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණය කියන්නේ මොකද? අර ජායේ කෙලවරවල ලක්ෂ දෙක මෙන්න මේ ජායේ කෙලවරවල ලක්ෂ දෙක පරිධියට යා කරනවා. ඒ කියන්නේ එකක් මෙහෙම යා වෙනවා. අනික මේ විදියට යා වෙනවා නේ. අනික මේ විදියට යා වෙනවා. ওই විදියට. ඒක හැදෙනවනේ කෝණයක්. ඒ කෝණයට සමානයි. එහෙනම් මෙතන 45යි නම් මෙතනත් 45යි. එම නිසා මොකද වෙන්නේ? අපිට එනවා ACB අංශක 45යි. ACB අංශක 45යි. ඔය අර හේතු ලියන්න ඕනේ. මේකට හේතු ලියවනම් හරි මොකද්ද? ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ වේ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. අරක ලියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද්ද? කිසියම් වෘතයකට ස්පර්ශකයක් ඇඳ ඇති විට කිසියම් වෘතයකට ස්පර්ශකයක් ඇඳ ඇති විට එම කිසියම් වෘතයකට ස්පර්ශකයක් ඇඳ ඇති විට ස්පර්ශ ලක්ෂයේදී අඳින් ලබන ජාය හා ස්පර්ශ ලක්ෂයේදී අඳින් ලබන ජාය හා ස්පර්ශකයේ අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමාන වේ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණයට සමානයි. ඒතකොට එම නිසා අපිට පුළුවන් ACB අංශක 45 කියලා කියන්න. හරි මේ සියුම් තැන් අහලා තියෙන වලින් අනිවාර්යෙන් ඔය ස්පර්ශක දුන්නොත් ඔය ප්‍රමේය අහනවා මේ ළමයි තේරුම් ගන්නෙම නැත්තේ ඔය කොටස තමයි. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් දෙකේ අපිට කියනවා YAC සමානයි CDE බව පෙන්නන්නලු. YAC කියන්නේ කවුද? YAC මෙන්න මේ ලොකු කෝණෙනේ. YAC සමානයි මෙන්න මෙතනට වෙනකම්ම ඒක සමානයිලු CAD බව. CAD නේද? CDE. CDE කියන්නේ කවුද? CDE මෙන්න මෙතන කෝණය. මෙන්න මෙතන කෝණයට සමානයි කියලා පෙන්නන්නලු. හරි. කොහොමද මේක කොට දාගන්නේ? මේක අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට වැඩේ විසඳ ගන්න. දැන් මෙතන කෝණෙනේ තියෙන්නේ. හරි. දැන් ඔයාලට පේනවා මම තව පොඩි තත්ත්වයක් කියන මේ ADCB කියන්නේ මොකද? වෘත්ත චතුරස්‍රයක්. මේ පරිධිය මතනේ ඔක්කොම ලක්ෂණේ පිටින්. දැන් ඒකේ ප්‍රමේය වල ටිකක් මතක තියාගන්න. ඒකේ ප්‍රමේය මොකද්ද? ඒකේ ප්‍රමේය ඇවිල්ලා ඒකේ ප්‍රමේය තමයි සම්මුඛ කෝණ පරිපූර්ණකයි. ඒ වගේම පාදය දික් කිරීමේ හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. අභ්‍යන්තර සම්මුඛ කෝණයකත් මේ බාහිර කෝණය මෙයාට අභ්‍යන්තර කෝණයට සම්මුඛ කෝණයට. කියන කවුද? මෙතන කෝණයට සමානයි. හරි. එහෙමනම් අපිට පුළුවන් මේකේ මෙන්න මේ ඉස්සල ප්‍රමේය අර ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණේ ප්‍රමේය යොදා ගන්න. මොකද්ද මේ? මෙන්න මේ A ලක්ෂයේදී වෘතයටදී ජාය. A ලක්ෂයේදී වෘතයටදී ජාය කවුද? AC. AC එකයි මේ ස්පර්ශකයේ අතර කෝණය. AC එකයි මේ ස්පර්ශකයේ අතර කෝණය ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ වලට සමානයි. ඒ කියන්නේ කවුද? මේ AC ජායේ කෙලවරවල ලක්ෂ දෙක පරිධියට යා කරාම කවුද හැදෙන කෝණය? මෙන්න මෙතන කෝණය. මෙතන කෝණයට සමානයි. එහෙනම් කවුද? එම නිසා රෝම ඉලක්කම් දෙකේ අපිට ලියන්න පුළුවන් කවුද? අපිට රෝම ඉලක්කම් දෙකේ ලියන්න පුළුවන් CAY කියන එක සමානයි කාටද? CAY අපි හැමතිස්සෙම ජ්‍යාමිතියේදී දීලා තියෙන එක ඔප්පු කරන්න යන්න එපා. දන්න දේවල් ලියා ගන්න. එතකොට එනවා අපිට. CAY සමානයි කාටද? ABCට. ඒකට හේතුව ලියන්න පුළුවන් කවුද? ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. ඒකාන්තර වෘත්තකණ්ඩයේ කෝණ. right. ඔයා දන්නවා එහෙනම් මේ ABCD කියන්නේ වෘත්ත චතුරස්‍රයක්. ඒකේ පාදය දික් කරලා හැදලා තියෙන බාහිර කෝණය තමයි මේක. පාදය දික් කරලා හැදලා තියෙන බාහිර කෝණය තමයි මේක. එහෙමනම් මේ පාදය දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමානයි. අභ්‍යන්තර කෝණයට ඉන්න සම්මුඛ කෝණය කවුද? ABC. තවද CDE සමානයි කාටද? CDE සමානයි ABCට. ඒකට හේතුව ලියන්න ඕනේ. වල ලියන්න මට ඉඩ නැහැ. හේතුව ලියන්න ඕනේ අනිවාර්යයෙන්ම. ABCD වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ. right. ඒ විදිහට අපිට මේක කොට
අපිට දාගන්න පුළුවන්. එම නිසා මේ දකුණු පැත්ත දෙක සමානයි. අපිට පුළුවන් ගන්න මොකක්ද? එම නිසා CAY සමානයි CDE කියලා. ප්‍රත්‍යක්ෂ වලින් CAY සමානයි CDE කියලා ගන්න පුළුවන්. හරි කියන්නේ CAY කියන්නේ කවුද? YAC ම තමයි. හොඳේ උත්තර පත්‍රයේ දීලා තියෙන YAC. මෙහෙම ලිව්වේ නැහැ කියලා වැරද්දක් නැහැ. YAC සමානයි CDE. YAC සමානයි CDE. රෝමිලක්කන් 3 BPC සමානයි ODC බව. BPC සමානයි ODC බව. බලන්න. BPC සමානයි ODC කියන්නේ මොකද්ද කියලා? BPC කියන්නේ මොකද්ද? BPC කෝණය කියන්නේ මෙන්න මෙතන කෝණේ, පොඩි කෝණේ නේ. මම මෙතනින් ගන්නම් P කියලා. මෙන්න මෙතන කෝණේ තමයි BPC කියන්නේ. මෙන්න මෙතන කෝණේ. මම මේ ටික මකන්නම් බලන්න ඔයාලට පැටලෙන්නේ නැත්තම්. මෙන්න මෙතන. ඔය ආකාරයට මෙහෙම පුළුවන්. හරි. මෙන්න මෙතන එකක් මකන්න. මම මොකද නැත්තම් කෝණ ගොඩාක් මාක් කරාම ඔයාලට පැටලෙයි මේක. හරි. මෙන්න මෙතන කෝණේ තමයි ඔය කියන්නේ. BPC කියන්නේ මේ මෙතන කෝණේ. හරි. ඔතන කෝණේ. එතකොට BPC කෝණය කාටද? ODC ට. ODC කියන්නේ කවුද? මේ මෙතනට සමානයි කියලා පෙන්වන්නලු. මෙන්න මෙතනට සමානයි කියලා පෙන්වන්නලු. හරි. බලමු. හිතන්න ඕනේ දැන් මේක. හරි. එකපාරට අපිට ජ්‍යාමිතියට උත්තර ලියන්න බෑ. හරි. ඔයා දන්නවා මේක මම x කියලා ගන්නම්. ඒක x නම් මේකත් x. ප්‍රතිමුඛ කෝණනේ. මේක x නම් මේකත් x. හරි. එහෙමනම් ඔයාට පුළුවන් මෙන්න මේ වගේ වැඩක් කරගන්න මේකේ. එහෙමනම් පුළුවන්. ඒකත් x. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ කෝණයට අදාළ ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. හරි. කෝණයට අදාළ ප්‍රකාශනයක් ගොඩනගා ගන්න. හරි. ඉස්සෙල්ලා මේ කෝණ දෙක මාක් කරගන්න. මේවා 45යි කියලා තියාගන්න. ඔහොම තියාගන්න. හරි. මේ කෝණ දෙක මාක් කරගන්න ඉස්සෙල්ලා. කලින් ඒවේ ප්‍රමේය වල ටික පැහැදිලිව ලියා ගන්න. BPC සමානයි ODC බව. හරි. එහෙමනම් අපිට පුළුවන් මෙතන දැන් අපි ඔප්පු කරා කීපයක් ඔප්පු කරානේ. මෙතන ලොකු කෝණේ මෙයාට සමානයි නේ. එයා මෙයාට සමානයි. මේව ගොඩක් කතා ඔප්පු කරලා තියෙන්නේ දැන්. හරි. ගොඩක් කතා ඔප්පු කරලා තියෙන්නේ. දැන් ඔයා මෙතන හරියටම මේක ඇවිල්ලා වෘත්තයේ මේ ජායක්නේ. මේක ඇවිල්ලා ජායක්. එහෙනම් මෙතන මේ අඳින එක කීයද? මෙතන හරියටම දැන් වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා අපිට ගන්න තිබ්බා. එහෙම අංශක 90 කියලා දුන්නා. එහෙම ගන්න තිබ්බා. හැබැයි මෙන්න මෙතන මේක AD විස්කම්භයේ හින්දා මෙන්න මෙතන කෝණේ අපිට ගන්න පුළුවන් කියන හරියටම අංශක 90යි කියලා. එතන කෝණේ ගන්න පුළුවන් හරියටම අංශක 90යි කියලා. හරි. එතන කෝණේ ගන්න පුළුවන් හරියටම අංශක 90යි කියලා. මම ගන්නම් මෙන්න මෙතන x කියලා ගන්න නැතුව අපි ගමු මෙතන x කියලා ගන්න නැතුව මම මෙතන x කියලා ගන්නම්කෝ. මෙතන x කියලා ගත්තොත් එහෙම මෙතන කීයක් වෙනවද? මෙතන 90 ඍණ x. ඇයි හේතුව? දැන් ADC ත්‍රිකෝණේ මෙතන 90යි මෙතන x නම් ඉතුරු කෝණේ දෙක එකතු 90ක් වෙන්නේ. මෙතන 90 ඍණ x වෙනවා. එතන 90 ඍණ x වෙනවා. හරි. ඒ විදිහට අපිට පුළුවන් ඒක හදාගන්න. හරි. ඊට පස්සේ අපි දැන් තව කීපයක් මේක ලියා ගන්න වෙනවා. දැන් ඔයාලට පේනවා අපිට එකම ඛණ්ඩයේ කෝණ ගන්නත් බෑ මෙතනනේ. එකම ඛණ්ඩය දැන් ඔයාලට මම මේ සාකච්ඡාවෙන් තමයි හිතන පැති කියන්නේ. එකම ඛණ්ඩයේ කෝණ ගන්නත් බෑ. එකම ඛණ්ඩයේ කෝණ ගන්න බැරි හේතුව ඇවිල්ලා එකම ඛණ්ඩයේ කෝණ ගන්න දැන් මෙතන නම් මේ එකම ඛණ්ඩය කියන්නේ මේ එකම වෘත්ත ඡාපයක් මගින් පරිධිය මත ආපාදනය කරන කෝණනේ. එකම වෘත්ත ඡාපයක් මගින් පරිධිය මත ආපාදනය කරන කෝණ. දැන් මේ වෘත්ත ඡාපය ගත්තොත් ඒකේ කෙලවරවල ලක්ෂ දෙක යාවෙලා තියෙන්නේ මෙතෙන්ට විතරයි. මේ කෝණේ විතරනේ තියෙන්නේ. තව කොහෙවත් මේ යාවෙලා නැහැ. දැන් අපි මෙතනට අනිවාර්යයෙන්ම ප්‍රකාශනයක් හදා ගන්න ඕනේ. එහෙනම් ඔයා දන්නවා මෙතන x නම් මෙතන කීයද 180 ඍණ x කියලා. මෙතන 180 ර්ණ x කියලා දන්නවා නේ. එතන 180 ර්ණ x යි සරල රේඛාව මත පිළිගන්න. දැන් ADC ත්‍රිකෝණේ මොකක් වෙනවද? ADC ත්‍රිකෝණේ මෙතන පාදය දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය මෙයාට සමාන වෙනවා නේ. පාදය දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය මෙයාට සමාන වෙනවා. අපිට එහෙම ගන්නත් ඕනේ නෑ මේක. එහෙම ගන්න ඕනෙත් නෑ. දැන් මෙතන කෝණෙට හදා ගන්න ඕනේ. මෙතන කෝණයට තමයි හදා ගන්න ඕනේ මේක. මෙතන කෝණයට හදා ගන්නවා නම් අපිට කරන්න පුළුවන් වැඩේ
ඔයා ඉස්සෙල්ලා හොයාගත්තනේ මෙතන 45යි කියලානේ. ඉස්සෙල්ලා හොයාගත්ත මෙතන 45යි කියලා. මේ වෘත්ත ඡාපය මගින් මේ පරිධිය මත ආපාදනය කරන්න ඕනේ. මේ වෘත්ත ඡාපය මගින් මේ කියන්නේ මොකද්ද? මෙතන කෝණේ. ඒ කෝණේ කවුද? කේන්ද්‍රය මත ආපාදිත කෝණය. කිසියම් වෘත්ත ඡාපයක් මගින් පරිධිය මත ආපාදිත කේන්ද්‍රය මත ආපාදිත කෝණය එහි පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් වේ. කිසියම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක්. ඉතින් මෙතන 45 නේ මෙතන ගියේ එතන 90ක් වෙනවා. එතන 45 නම් එතන 90ක් වෙනවා. හරි. එතන 90යි නම් මෙතන කියවරු වෙනවද? මෙතන x වෙනවා. එතන x වෙනවා. ඒක x නම් මේකත් x. එක x නම් මෙතනත් තියෙනවා. අපි ඉස්සෙල්ලා ඒක ලියාගමු රෝම ඉලක්කම් 3. මෙතන අපිට ගන්න පුළුවන් AOB දැන් මේ හිතන පැති එක පැතිවලට අපි හිතලා බලන්න කරක AOB සමානයි 2xAB 2xAB හරි 2xAB නෙමෙයි 2ACB හේතුව ලියාගන්න කිසියම් වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය මත ආපාදිත කෝණය ही පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් වේ. ही පරිධිය මත ආපාදිත කෝණයෙන් දෙගුණයක් වේ. හරි. එතකොට මෙතන එනවා ඒ නිසා AOB කියන එක දෙවරක් 45 90යි කියලා. මෙතන එනවා AOB කෝණය අංශක 90යි කියලා. හරි. එතකොට AOB කෝණය අංශක 90යි කියලා ගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණේ APO ත්‍රිකෝණයෙන් මේ වැඩේ කරගන්න. මෙතන 90යි දැන්. මෙතන 90යි කියලා ආවා. මෙතන 90යි. ඉස්සලා අපි ගමු මේක x කියලා ගමු. ADC සමානයි x යි ගනිමු. එතකොට අපිට පුළුවන් මේක ගන්න ADC ත්‍රිකෝණයෙන් කොහොමද? ADC ඍජු ත්‍රිකෝණයෙන් අපිට ගන්න පුළුවන් x ධන අංශ අත උඩින් එකක් ලියලා ඉන්න වෙනවා මෙතන. උඩින් ලියන්න වෙනවා මෙන්න මෙතන කෝණය. ACD කෝණය අංශක 90යි කියලා. ACD කෝණය අංශක 90යි කියලා. හේතුව අර්ධ වෘත්තයක කෝණ. ඒතර x ධන 90 ධන කවුද? මෙතන එනවා CAO සමානයි අංශක 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එම නිසා CAO සමානයි 90 රින x. CAO සමානයි අංශක 90 රින x. එතන 90 රින x. හරි. ඊට පස්සේ පුළුවන් එම නිසා අපිට ගන්න APO ත්‍රිකෝණයෙන් ගත්තොත් එහෙම අපිට එනවා APO ඍජු ත්‍රිකෝණයෙන් ගත්තොත් 90 රින x කවුද? මෙතන y නේ a නේ CAO ධන කවුද? බාහිර කෝණේ අභ්‍යන්තර සම්මුඛ කෝණේ CAO ධන කවුද? මෙතන POA නෙවෙයි. එතන අපි ගත්තේ කීයද? අපි එතන ගත්තේ AOB කියලානේ. AOB සමානයි කවුද? BP සීට. හරි. එතකොට අපි ඉතින් පුළුවන් මේ CAO කියන්නේ 90 රින x AOB කියන්නේ 90යි AOB නේ AOB මෙතන 90 රින x මෙතන 90යි. එතන එනවා සුළු කර මොකක් හරි ගැටලුවක් වුණාද තමයි. සුළු කරද්දී මෙතන 90 රින x මෙතන 90යි මෙතන 90 රින x සුළු කරද්දී මෙතන එහෙම ඕනේ නැහැ. එකතු කිරීම ගන්න ඕනේ නැහැ. ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුන සමාන කරාම කීයද? මෙතන එනවා මේක 90 රින x ධන 90 රින x ධන 90 පැහැදිලි ලියන්න එක 90 ධන කවුද? APO සමානයි අංශක 180යි. එතකොට එම නිසා අපිට උතරින් APO සුළු වෙලායි 90 180ට මේක කැපිලා යනවා. APO සමානයි x APO සමානයි උඩ කෝණය සමානයි BPC කෝණය සමානයි අංශක x. එම නිසා මොකක් වෙනවද? අපිට ඔප්පු කරලා තියෙන BPC සමානයි ODC. ADC කියන්නේ කවුද? ODC ම තමයි. ADC කියන එකමනේ. ADC මෙතන කෝණය තමයි අකුරු වලින් වෙනස් කරලා තියෙන්නේ. එම නිසා BPC සමානයි ODC වේ. හරි. ඒක ටිකක් හොඳ ගානක් හොඳට පැටි හතරම හොඳ පැත්ත හිතන්න ඕනේ මේක. හොඳට අපි මනස වෙහෙස ගන්න ඕනේ මේක කරගන්න. හරි. සාමාන්‍යයෙන් ජ්‍යාමිතිය ගන්න අන්තිම ගානට වගේ තෝරගන්න. මුලින්ම තෝරගන්න එපා. හදිස්සි දැන් ඔයාලට මේක ස්ට්‍රෙස් වුණොත් එහෙම අන්තිම ගාන වලට බලපෑමක් වෙයි. හරි.
ජ්‍යාමිති ගණන් දෙකම හදන්න ඕනම කියලා නෑ. ප්‍රශ්න 10 මතද එකක් අතෑරිය හැකි. ඔයාලා ලේසි ගණන් හදලා බලන්න. හරි. හරි එහෙනම් අද 2018 පේපර් එක ඉවරයි. මම හිතනවා හොඳට වැඩි වුණා කියලා. ඔයාලා අනිවාර්යයෙන් මේ ටික බලන්න වීඩියෝ ටික. ඇඩින් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මතක ඇතුව අපිට සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න වීඩියෝ එක. අපි ඊළඟට හම් වෙන්නේ 2019 පේපර් එකත් එක්ක. පුළුවන් තරම් පේපර්ස් කරන්න, උත්තර ලියන්න, හරි තියරි ආවර්ජනය කරන රිවිෂන් වගේ ආවර්ජනය කරගන්න. ඉතින් එහෙනම් ඔක්කොටම හොඳට වැඩ කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මේ කාල සීමාවේ. ඔක්කොම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් හොඳ වැඩක් එක්ක හම්බෙමු. සුබ දවසක්.